වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට සතිය දිනවල උදැස්සන 7:30ට ලක්හඬින් අයිබුවන් සුබදැසනක් උදේ 7:34 වෙලාව අපි සූදානම් වෙඩිල්ල සංවාදය ආරම්භ කරන්න මේ දින ගණනාවම අපි යම් කිසි විදියකින් අර හිටියටත් වැඩිය ඉතාම අසීරු අඩියක ඉන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට තෙල් පෝලිම් දින ගණන් තියෙන තෙල් පෝලිම් තියෙනවා. ඊට පස්සේ ගෑස් දින ගණනාවකින් අපිට ගෑස් ටිකක් ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. මේ වගේ තත්ත්වයක් එක්ක තවත් ශේෂ්ත්‍ර කීපයක ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම එක්ක අද දවසත් ඔබට ගත කරන්න නැති ඔබ යම් පීඩාවක ඇති. නමුත් අපිට දෛනිකව සමහර කාරණා සම්බන්ධව ඒ වගේ අර්බුදකාරී තත්ත්වයක් ආවත් අපි සරලවම කියනවා නම් අපි ජීවත් වෙන්න ඕනේ. මොනවා හරි කරලා අපි ජීවත් වෙන්න ඕනේ. අපේ දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ. අපේ බඩගින්නට අපි මොනවා හරි කරන්න ඕනේ. එහෙම තත්ත්වයක් තියෙන. එහෙම තත්ත්වයක ඉතාම අපහසුවෙන් මේ අද දවස ආරම්භ කරලා තියෙන ඔබ. අපි අදත් වෙඩිල්ල සංවාදය ආරම්භ කරන්න සූදානම්. සුබෝදෑසනක් රනිල්. සුබෝදෑසනක් අසංක සුබෝදෑසනක් වෙඩිල්ල අහගෙන හැමෝටම විශේෂයෙන් මේ අද දවසේ රට ගොඩනගන හැටි ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ අද ආරාධනය මත වෙඩිල්ල අපේ වැඩසටහනට අද සජීවීව සම්බන්ධ වෙනවා සරත් වීරසිරි මැතිතුමන් සභාපති ජාතික සම්පකාර මණ්ඩලය ඒත් එක්කම අසංක තිලකරත්න මැතිතුමන් ප්‍රධාන විධායක නිලධාරී ජාතික සම්පකාර මණ්ඩලය. අපි මේ කතාව පටන් ගමු අසංක මේ විදිහට. විශේෂයෙන් මේ සභාපතිතුමනි ඔබතුමා මෙතනට කැඳවන්න හේතුව ඉස්සර සම්පකාරය කිව්වහම ගමේ ප්‍රධාන ආයතන ඔය සිල්ලර කඩ තොග කඩව මුකුත් තිබ්බේ නැහැ. සම්පකාරයෙන් තමයි හැමෝම බඩු ගත්තේ. හැමෝම ඒ කියන්නේ ගමේ ආර්ථිකයට ශක්තියක් උනේ සම්පකාරේ. එහෙව් වෙච්ච සම්පකාරේ අද වෙනකොට තියෙන තැන සහ මේ සම්පකාරයෙන් රට ගොඩ නගන වැඩපිළිවෙලක් ගේන්න බැරිද ඇත්තටම? ඇත්තටම වෙඩිල්ල වැඩසටහනට සුබෝදෑසනක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම සම්පකාරය අදටත් මම හිතන්නේ එතන ඉන්නවා. සම්පකාරය කිසිම දවසක ගමත් එක්ක ඈත් වෙලා නැහැ. ගමත් එක්ක තමයි ඉන්නේ. ගමේ සමාජිකයෝ ඉන්නේ සම්පකාරයත් එක්ක. පාරිභෝගික භාණ්ඩ ටික අදටත් බෙදා හරින්නේ සම්පකාරය හරහා. ඉතින් මෙතනදී මම හිතන්නේ ප්‍රචාරයක් නැතිකම විතරයි තියෙන්නේ. නැත්තම් සම්පකාරයේ අනිත් ඔක්කොට වඩා මිනිස්සුත් එක්ක ඉන්නවා. මිනිස්සුන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය. ඒ කියන්නේ පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ කටයුත්ත කීයකට හරි ගියලා දෙන්න තමයි පුළුවන් තරම් උත්සාහයක යෙදෙන්නේ. හැබැයි ප්‍රචාරයේ පැත්තෙනුත් නැත්තම් රජයක් විදිහටත් සම්පකාරය ගැන පුළුවන් තරම් පැත්තකට දාලා තමයි තියෙන්නේ. නැත්තම් උදව් කරන්නේ නැහැ. සම්පකාරය කොතනද කියන එක ගන්නෙ නැහැ. ඒක තමයි අදට තියෙන ප්‍රධානම හේතුව. නැත්තම් සම්පකාරය වැටිලා නැහැ. සම්පකාරය තියෙනවා. රටක් විදිහට වැටෙන හැම අවස්ථාවකදීම සම්පකාරය තමයි පාරිභෝගික අපේ ජනතාව බලා ගන්න එකම ආයතනය වෙන්නේ. ඉතින් එතනදී තියෙන්නේ අනිත් ආයතන වලට දෙන සහයෝගය එහෙම නැත්නම් ඒවට දෙන භාණ්ඩ බෙදා හැරීමට දෙන මූලිකත්වය සම්පකාරයට දෙන්නේ නැහැ. ඒක තමයි අද වෙද්දී වෙලා තියෙන්නේ. නැත්නම් සම්පකාරය පෙර පරිදිම ගමත් එක්ක ඉන්නවා. දැන් සම්පකාර කියලා කිව්වම පොඩි අපි දැන් මේ දවස්වල එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම මේ අපේ ප්‍රධාන විධායක නිලධාරිතුමනි ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන නිකන් මේ යල් පැන ගිය මානසිකත්වයක් නිකන් සම්පකාර බලගන්නවන්න පුළුවන්ද ඊට එහා ගිය දැන් සුපිරි සංකල්පවල මිනිස්සු ජීවත් වෙන්නේ. අදටත් මේ ඔබතුමන්ලගේ කියන්නේ මහජනතාවත් එක්ක තියෙන මේ සම්බන්ධකමේ වැදගත්කම කොහොමද? ඒක යාවත් කාලීන කරන්නේ අර ඉන්න මතය සම්බන්ධ මොකක්ද තියෙන අදහස? අතර මම හිතන්නේ ගරු සභාපතිතුමා සඳහන් කරා වගේ සම්පකාර ව්‍යාපාරය කියලා කියන්නේ විවිධ ශේෂ්ත්‍රයන් තුල මේ ලංකාව වගේ විතරක් නෙමෙයි ලෝකයේ පුරා විහිදී තියෙන දැවන්ත ව්‍යාපාරයක්. මේකේ තියෙන ශක්තියින් මේ සම්පකාර ව්‍යාපාරයේ මොන ශේෂ්ත්‍රයන් තුලද විහිදිලා තියෙන්නේ මේකෙන් සමාජයට සහ රටට වෙන සේවය පිළිබඳව ගරු සභාපතිතුමා සඳහන් කළ ආකාරයට මේකේ සමාජගත වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සම්පකාරයේ ශක්තිය සම්පකාරය තුළ සිද්ධ වෙන ආර්ථික සමාජ හා සංස්කෘතික මෙහෙවර අද ලංකාව තුළ sannivedanaya වීමේ අඩුවක් තියෙනවා. ඒක ඇත්තටම අද ලෝකයේ මිනිස්සු හිතනා කාලේ මිනිස්සුන්ගේ සංකල්පයන් මිනිස්සුන්ගේ අවශ්‍යතා මේ හැමදේම තීරණය කරන්නේ මානසිකත්වය වෙනස් කරන්නේ මාධ්‍ය. විශේෂයෙන්ම ඩිජිටල් කරන ලෝකයේ තුළ මේ sannivedana මාධ්‍ය ප්‍රබලතාවයත් එක්ක මිනිස්සුන්ගේ ආකල්ප සහ මේ දේවල් ගොඩනගන්නේ මාධ්‍ය. නමුත් මාධ්‍යයේ අවධානය සමුපකාරයට යොමු නොවීමත් එක්ක යම්කිසි ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඉන්න પરම්පරාව සහ සම්පකාරය අතර යම් ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක නැති කරන්න තමයි අද වෙනකොටත් අපි මේ උත්සාහ දරන්නේ. මම කියන්නේ ඔබතුමාලා එක්ක අපි මේ දරන උත්සාහයත් මේ තියෙන මේ ගැප් එක නැති කරන්නේ. විශේෂයෙන්ම සම්පකාරය පිළිබඳ යාල්පැනගේ අදහස් කියන්නේ සම්පකාරයේ නම අහපුවා මම හිතන්නේ අතීතයේ තිබ්බ යම් චිත්‍රයන් මිනිස්සුන්ගේ මනසේ මැවිලා තියෙන්න පුළුවන්.
නමුත් අද වෙනකොට ඒ සියලු දේවල් ඉක්මවලා ගිහිල්ලා ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙන දැවැන්තම සේවය ඉෂ්ට කරන ශේෂ්ත්‍රය තමයි සම්පකාරය. අපි ගත්තොත් නිෂ්පාදන කාන්තා යෞවන ඒ වගේම දීවර කටයුතු ඒ වගේම තවත් ගත්තොත් වෙනත් නිෂ්පාදන ශේෂ්ත්‍රයන් බැංකු මේ හැම ශේෂ්ත්‍රයක් තුලම සම්පකාරය බොහොම ශක්තිමත්. නමුත් ඔබතුමා කිව්වා වගේ අර යම් ආකර්ශනීය තත්ත්වයේ අඩුවක් ඇති. අද විශේෂයෙන්ම දැන් තරුණ පරපුර කියන්නේ බොහොම ඒ කියන්නේ විචිත්‍රවත් ලෝකයක් තුල ජීවත් වෙන කොටසක්. ඒත් මේ විචිත්‍රවත් බව සම්පකාරය තුල සමහර විට නොතිබුණත් ඒකේ තියෙන හරයන් වටිනාකම් බොහොම අතිවිශාලයි. මම කියන්නේ ඒ දේ සමාජගත කරලා මේ ගැප් එක නැති කරන්න අපිට පුළුවන් කියන එක. සරත් විරසිරි මැතිතුමනි දැන් ඔබතුමා සභාපතිවරයා මේකේ පෙරගමන් කරුවා. සමුපකාරී කිව්වහම අපිට ඇඳෙන ඇත්තම චිත්‍රය සම්පකාරයට ගියාම බඩු නෑ. සම්පකාරයට ගියාම මේ අපිට කරන්න දෙයක් නෑ. ඇත්තට සම්පකාරී ග්‍රාමීය බැංකුවට ගියොත් ඔන්න ඉතුරුමක් කරන්න පුළුවන්. එහෙනම් ගමේ අමාරු මිනිස්සුන්ට ණයක් ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා පුළුල් ශේෂ්ත්‍රයක් පුරා සම්පකාර ව්‍යාපාරේ පැතිරලා තිනවා. අපි කතාවට කියන්නේම විවිධ සේවා සම්පකාර සමිතිය. මේකේ යාන්ත්‍රණය සහ සේවාව ගැන අපි ජනතාව දැනුවත් කරමු මුලින්ම. සෞම්පකාර සමිති විවිධ සේවා සෞම්පකාර සමිති කියන්නේ මම හිතන්නේ මිහිපිටට පුද්ගලයෙක් ඉපදීමේ ඉඳන් මරණය දක්වාම තියෙන සියලුම පහසුකම් සෞම්පකාරය තුල තියෙනවා. ඉතින් මෙතනදී යාන්ත්‍රණය හරියට සමහර අවස්ථාවල සමහර තැන් එකක දෙකක පොඩි අඩුපාඩු තියෙන තැන් තියෙනවා නැත්නම් නෙමෙයි. ඉතින් ඒ වුණාට සෞම්පකාර සමිතියක් විදිහට ගත්තාම ප්‍රදේශයකට සීමා වෙච්ච සෞම්පකාර සමිති 336ක් අපේ තියෙනවා. ලංකා රට පුරාම. ඉතින් එතනදී අපිට සේවාවන් සැපයීමේදී ප්‍රදේශයකට සීමා වෙලා මිනිස්සුත් එක්ක ඉන්න ව්‍යාපාරයක් විදිහට අති බහුතර කටයුත්තක් කරනවා. හැබැයි එතනදී අර අපේ සාමාන්‍ය අධිකාරීතුමා කිව්වා වගේ ප්‍රචාරය හා මාධ්‍ය තුලින් තියෙන මේවා අඩුයි. එහෙම නැතුවම අපිට දැන් ප්‍රදේශයකට සීමා වෙලා තියෙන පුංචිම මිනිස්සුන්ගේ උදව් කරන්න තියෙන එකම ආයතනය තමයි සමපකාර සමිති. 1973 විවෘත ආර්ථිකයත් එක්ක මෙහාට එද්දී තමයි මම හිතන්නේ සමපකාර සමිති වලට මෙවැනි ඉරණමක් අත් වෙලා තියෙන්නේ. ඉතින් කවුරු කොහොම කිව්වත් ගමට ගිහිල්ලා බැලුවොත් සමපකාර සමිති ගොඩක් ශක්තිමත් මිනිස්සුත් එක්ක ඉන්නවා. ඉතින් එතනදී යම් යම් දේශපාලන හැලහැප්පීනුත් එක්ක තමයි මේ ව්‍යාපාරයට කවුරුත් උදව් කරන්නේ නැහැ. නැත්තම් මිනිස්සු එතෙන්ට ඒකරාශී කරගන්න වැඩපිළිවෙලක් නැහැ. මොකද දේශපාලන හැලහැප්පීම් කියන අපි පැහැදිලි කරමු. අපි කෙලින් කතා කරන වෙලාව. අපිට දැන් සෞම්පකාර සමිති ගත්තාම අතීතයේ ඉඳන්ම තිබිච්ච සියලුම සහනාධාර බෙදුවේ සෞම්පකාර සමිති හරහා. එතකොට ඒවා මෑතකදී පහුගිය වකවානුවත් එක්ක සමෘද්ධි සහනාධාර එතකොට කූපා මුද්දරේ සෞම්පකාර සමිති වලින් ඈත් කරා. ඈත් කරලා ඒක තමයි එක තැනකට එන සමිතියට වදින හොඳ අවස්ථාවක් ඒ සෞම්පකාර සමිතියකට. මම හිතන්නේ සෞම්පකාර සමිතියක ඉන්නවා සේවක පිරිස 150 200 300 400 ඉන්න සමිති තියෙනවා. මේවා කිසිම අවස්ථාවක යැපෙන්න රජයේ මුදලක් ඉල්ලන්නේ නැහැ. කිසිම ආයතනයකින් ඉල්ලන්නේ නැහැ. ඔවුන්ගේ සොය උත්සාහයෙන්ම තමයි ප්‍රදේශයත් තුළ නැගී සිට වෙන්නේ. එතකොට ඒ පිරිස රැක ගන්න ඕනේ. ඒ පිරිස පවුල් 300-400ක් වැඩ කරන සමිතියක ඒ පිරිස රැක ගන්න ඕනේ කොහොමද කියන එක කිසිම වැඩපිළිවෙලක් උඩින් එන්නේ නැහැ. මිනිස්සුන්ට මම හිතන්නේ එක ආයතනයක් ගත්තොත් අපි කෙලින්ම කතා කරමු සතොස ගත්තොත් රජයත් එක්ක ඉඳගෙන රජයෙන් දෙන්න පුළුවන් සහනාධාර ඔක්කොම දෙනවා. එතකොට සතොසට තියෙන අවුට්ලට් 400ක් වගේ ප්‍රමාණයක් ලංකාව පුරාවට. හැබැයි මැති ඇමතිවරු කියන්නේ සතොසට එන්න බඩු මිල අඩු වෙලා තියෙන ඕන තරම් ගන්න පුළුවන් කියලා. හැබැයි අපේ අවුට්ලට් 3000ක් විතර තියෙනවා. ඒ දෙන සහනාධාර ටික දෙන මිනිස්සුන්ට දෙන්න ඕන ටික රට තුල අපිත් එක්ක හැරෙන්න වෙන කිසිම පුද්ගලයෙකුට යන්න බෑ. ඉතින් අන්න ඒ වගේ ඒවා කිසිම අවස්ථාවක සමපකාර සමිති විදිහට නගා සිටවන්න කිසිම පුද්ගලයෙක් අත දෙන්නේ උදව් කරන්නේ නැහැ. හැබැයි සමිති විදිහට අපේ සභාපතිතුමන්ලා අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම අවශ්‍ය විදිහට ඒ කටයුත්ත ගමේ අරගෙන යනවා. ඉතින් එතනදී විශේෂත්වයේ තියෙන කිසිම කෙනෙක්ගේ යැපෙන්නේ නැතුව තනි පුද්ගලයෙක් විදිහට සමපකාර සමිති නගා සිටවලා තියෙනවා මේ අවස්ථාවේදී. අපි කතා කරමින් ඉන්නේ අද දවසේ වෙඩිල්ල සංවාදය තුළ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අපි ආරාධනා කරා සරත් වීරසිරි සභාපති ජාතික සම්පකාර මණ්ඩලය වගේම අසංක තිලකරත්න ප්‍රධාන විධායක නිලධාරී ජාතික සම්පකාර මණ්ඩලය අපිට ඇමතුමක් තියෙනවා. අපි හැමතුමට එන්න සූදානම්. ආයිබෝන් සුබ උදෑසනක් ඔබට. ආයිබෝන් මම සිත්තින කතා කරන්නේ කඩුවෙලේ. ඇත්තටම මේක මහත්මයෙක් කිව්වා සම්පකාරේ පැත්තට දාලා කියලා. ඇත්තටම පැත්තට දාලා නැහැ. පැත්තට දාලා තියෙන්නම ඔය මේ පාලනය කරන කට්ටියම තමයි සම්පකාරයට ගන්න බඩු ගන්න එනකොට වදින. එක්කෝ නරක් වෙච්ච කෑම.
නැත්තම් අපි තවමත් කැමති සම්පකාරය එක ගනුදෙනු කරන්න. ඉස්සරලාම සම්පකාරය පෙනුම වෙනස් කර ගන්න ඕනේ. මිනිස්සු ආකර්ෂණයක් ඇති වෙන ගානට සේවා ලබා ගන්න ගියාම වැඩ කරන කට්ටිය ඩෝන්ට් කියා. උඹට ඕන ගනින්. නැත්තම් නිකන් ඉඳපන් මත්තමේ ඉන්න සේවකයෝ ගොඩක් ඉන්නේ. ගොඩක් ශාඛාවල එහෙමයි. හැබැයි රත්මලානේ සතොස බික්සිටි කියලා තිබුණා. ඒක නම් හොඳ මට්ටමකට තියෙනවා. ගොඩක් මේ ශාඛාවල එහෙමයි ලක්ෂතක ගොඩක් ඒවා තියෙනවා. අර සුපිරිවර සංකීර්ණ මට්ටමට නැතත් ඒ ආසන්නයටම වගේ ගත්තනම් ගොඩක් මිනිස්සු ආකර්ෂණය වෙනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. හරි බොහොම ස්තුතියි සිත්මින කතා කරේ අපිට මේ අපි ප්‍රධාන විධායක නිලධාරීතුමාගෙන් අහමු. දැන් ඔබතුමා තරුණයෙක්. ඉතින් සභාපතිතුමා තරුණයි තරුණ නැහැ කියනව නෙවෙයි. නමුත් මේක ආකර්ශනීය වෙන්න ඕනේ කියන තැන. ඒ කියන්නේ දැන් සතොස යම් මට්ටමක තියෙනවා මේ සතොස. නමුත් අර සේවකයෝ ගියාම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නකොට සමහරලාට ඕන්නම් බඩු ගන්න අර එහෙම තත්ත්වයන් අපිටත් අත්දැකලා තියෙනවා. දැන් මේක නැති කරන්න මිනිස්සු මොටිවේට් කරන්න සිද්ධ වෙනවා. ඔබතුමාලා තමයි ප්‍රධාන මණ්ඩලය. ඔබතුමාලාට බැරිද මේකට මැදිහත් වෙලා යම් තීන්දුව తీරන ගන්න? ඇත්තට මම හිතන්නේ ඔය කිව්වාගේ යම් ක්‍රියා පද්ධතිය තුළ යම් ගැටලු ඇති. නමුත් මම හිතන්නේ ජාතික සම්පකාර මණ්ඩලයේ විදිහට අද වෙනකොට ප්‍රධාන වශයෙන්ම මේ කාර්ය මණ්ඩල සහ මේ නායකත්වයේ පුහුණුව කියන එක. මම හිතන්නේ පාරිභෝගික සත්කාරය, ඒ වගේම අලෙකරන ක්‍රමවේදයන්, ඒ වගේම මේ ප්‍රවර්ධන වැඩසටහන්, ඒ වගේම බ්‍රෑන්ඩින් මේ හැමදේම පිළිබඳව මම හිතන්නේ අලුතෙන් අපි මේ යම් නෙමෙයි ඇත්තටම පුහුණු වැඩසටහන ගොඩාක් අපි දියත් කරනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා සමිති මට්ටමිනුත් මේ තියෙන ගතානුගතික අදහස් වලින් මිදිලා අපි කොහොමද මේ නවීන තරංකාරී වෙළඳපොළ ක්‍රමයට උචිත පරිදි මේ සම්පකාර ව්‍යාපාරයේ ව්‍යුහය මම හිතන්නේ හැමෝටම සේවය නපුණාට ව්‍යුහය පේනවා. ස්කෝප් සිටි එකක් ගත්තත් මේකේ ඉස්සරහා තියෙන මේ අපි ඉස්සරහා පේනවා. ඉතින් මේ දේවල් වෙනස් කරගන්න අවශ්‍ය දේවල් සමිති මට්ටමින් කරනවා වගේම ජාතික මණ්ඩලයේ විදිහට අපි අලුත් මේ වෙළඳපොළට උචිත ආකාරයට කාර්ය මණ්ඩල සංවර්ධනය සහ අනිකුත් සේවා සම්පාදනයට අවශ්‍ය දැනුම සහ අධ්‍යාපනයේ පුහුණුව අපි ලබා දෙනවා. ඒකම සභාපතිතුමා ඉදිරියේදී පැහැදිලි කරයි විශේෂයෙන්ම ලංකාවේ සම්පකාර ව්‍යාපාරයේ තියෙන ප්‍රධානතම ක්ෂේත්‍රය තමයි ග්‍රාමීය බැංකු කියන එක. ග්‍රාමීය බැංකු පද්ධතිය තුළ ලංකාවේ අතිවිශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වෙද්දී මේක එළියට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන අනිකුත් වාණිජ බැංකුවල තියෙන පහසුකම් නොමැතිවීමත් මේක එක්තරා ගැටලුවක්. ඒ නිසා ගරු සභාපතිතුමාගේ ප්‍රධාන සංකල්පයක් වුණේ මේ ග්‍රාමීය බැංකු පද්ධතිය ඩිජිටලයිස් කරන එක. සම්පූර්ණ අනිකුත් වාණිජ බැංකුවල තියෙන පහසුකම් සහිතව කෝ බැංකින් සිස්ටම් එකක්. ඒ කියන්නේ මූලික බැංකු කරන ඩිජිටල් පද්ධතියක් මේ වෙනකොට හඳුන්වා දෙන්න අවශ්‍ය සියලුම කටයුතු කරු සභාවතුමාගේ මූලිකත්වයෙන් මේවට ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ සම්පකාර ව්‍යාපාරය තුළ ඔබතුමාලා කියපු මේ අර ගැප් එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් යම් ප්‍රතිරූපේ සහ ආකර්ෂණීය භාවයේ තියෙන යම් හිඩසක් පුරවන්න ලොකු වැඩසටහනක් ගරු සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ එතුමා පැහැදිලි කරයි ඒ බැංකු පද්ධතිය සම්බන්ධව. අපි සභාපතිතුමනි මේ දැන් අර කෝබෑංකින් සිස්ටම් එක ගැන අපේ මේ ප්‍රධාන විදායක නිලධාරීතුමන් සඳහන් කර ඒ කාරණාවෙන් අපි මේ මෙතන්දිම කතා කරලා යමු. අපි ඉස්සරහට මේ සම්පකාරය සම්බන්ධව සම්පකාරය සේවාවන් සපයන තවත් විවිධ පැති තියෙනවා. අපි සමහරවිට මේ බඩු ටිකක් ගන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකක් ගන්න එතනින් එහාට ගිය පුළුල් ව්‍යාපාරයක් මේක. අපි ඒ ගැන කතා කරමු. මේ අර ඩිජිටලයිස් කරනවා කියපු කාරණාව දැන් හැම ලෝකේ හැම වෙලේම ඩිජිටලයිස් කරනවා කියන එක සම්බන්ධව කතා වෙනවා. සම්පකාරය කොතන දෙයන්නේ මේ දරණ උත්සාහයත් එක්ක. ඇත්තටම ග්‍රාමීය බැංකු ටික ගත්තොත් අපේ 2400ක් විතර රට පුරාට ග්‍රාමීය බැංකු ශාඛා තියෙනවා. මම හිතන්නේ කිසිම බැංකුවක් විදිහට ගත්තොත් එහෙම ශාඛා සංඛ්‍යාවක් තියෙන එකම ආයතනය තමයි සමුපකාරය. ඉතින් එතකොට අපිට මේ වෙද්දි කිසිම සිස්ටම් එකක් පාවිච්චි කරලා නැහැ. මිනිස්සුන්ගේ අලුත් ඩිජිටල් කරණයත් එක්ක යන්න පුළුවන් පහසුකම් තිබ්බේ නැහැ. අපි මේ වෙද්දි ග්‍රාමීය බැංකු 2400ම එක තැනකට ගෙනල්ලා එකම සිස්ටම් එකක් හරහා දුවන්න පුළුවන් පසුබිම මේ වෙද්දි සම්පූර්ණ සමුපකාර ජාතික මණ්ඩලය අඩිතාලම් දාලා තියෙනවා. මම හිතන්නේ මේක තමයි සමුපකාර ව්‍යාපාරයේ පෙරලියක් ඇති කරන්න පුළුවන් බැංකු ශාස්ත්‍රයේ මූලික අඩිතාලම. මෙතනදී අපි බැංකුවක් විදිහට 1905 ඉඳන් බැංකුවක් විදිහට අපි පවත්වාගෙන ආවත් මේ වෙද්දි මහ බැංකුවවත් අපිව පිළි අරගෙන නැහැ බැංකුවක් විදිහට. මූල ආයතනයක් විදිහටවත්. නැහැ පිළි අරගෙන නැහැ. ඊට පස්සේ අපි ස්වාධීනව තමයි තාම වැඩ කරන්නේ. එතකොට මහජන බැංකුව අපෙන් ස්ථාපිත වෙලා අපෙන් ගැලවිලා ගිහිල්ලා තියෙන අවස්ථාවක තමයි අපි මේ සිස්ටම් එක අලුතෙන් දාගන්න කතා කරලා ඉන්දියාවත් එක්ක සියලු කටයුතු අවසන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපේ ගනුදෙනු කරුවන්ට මම හිතන්නේ සියලුම පහසුකම් එක්ක අලුත්ම
බැංකින් සිස්ටම් එකක් ඉස්සරහට එනවා. ඉතින් මෙතනදී ඒ හරහත් ගණදුනුකරු ටික පාරිභෝගිකයෝ ටික සමිතිත් එක්ක අත්වැල් බැඳගෙන හොඳ ගමනක් යන්න පුළුවන් අපිට මාසයක් එකමාරක් වගේ කාලය තුල සියලුම ග්‍රාම්‍ය බැංකු පද්ධතිය එක තැනකට ගෙනල්ලා එක ස්විච් එකකින් හැන්ඩල් කරන්න පුළුවන් මට්ටමට අරන් එනවා. සභාපතිතුමා දැන් කවුරු මොනවා කිව්වත් ඒ කියන්නේ ගමේ පුංචි මිනිහා එදා වේල හොයාගන්න මිනිස්සුන්ට සුළු ණයක් දෙන්නේ එහෙම නැත්නම් ආපදා ණයක් දෙන්නේ එතනින් එහාට ගිහිල්ලා උත්සව සමයේ අත්තිකාරමක් දෙන්නේ ග්‍රාමීය බැංකුව. ඒක තමයි ඇත්ත කතාව. රුපියල් 10000 ඉඳන් අපි දන්නේ 5000 ඉඳන් පුංචි අත්තිකාරම් ඉඳන් දෙන තැනක්. එතකොට ගමේ මිනිස්සුන්ගේ සල්ලි ටික ශුද්‍ර මූල්‍ය ආයතනයක් විතර ඇත්තටම තියෙන්නේ ග්‍රාමීය බැංකුව හරහා. ඒක තමයි කියන්නේ මිනිස්සුන්ගේ බිම් මට්ටමේ අත්දැකීම. ඇයි මේකට කවුරුවත් අතහිත දෙන්නේ නැත්තේ? මම හිතන්නේ අපි ළඟ තියෙන ශක්තිය අපෙන් පිට කවුරුත් දන්නේ නැහැ. අපේ සමිතිවල තියෙන අපි විතරයි අපේ ශක්තිය දන්නේ. හැබැයි අපේ ශක්තිය හඳුනාගත්තු සමහර දේශපාලන අධිකාරී යම් පුද්ගලයන් මේකට අතපොවන්න හැදුවත් අපි ඒකට ගොඩක් දුරට විරුද්ධ වුණා. ඒ කියන්නේ මුදලට කොහෙටද යන්නේ කියන තැනට තමයි යාලා හැදුවේ. මුදල කොහෙටද අරයි යන්නේ කියන තැන. හැබැයි එතෙන්දී අපි ඒකට විරුද්ධ වුණා. කොහොම වෙතත් ගමේ ඉන්න මිනිස් ප්‍රාණ දෙකකට අස්සන් දෙකකට ණයක් දෙකන එකම ආයතනය තමයි සෞම්පකාර ග්‍රාමීය බැංකුව. ඉතින් ගමේ ගොවියට නැත්තම් ගොවිලියට කිසිම මොකුත් නැතුව මඩ සෝදාගෙන හරින වඩත් එක්ක හරි සෞම්පකාර සමිතියකට එන්න පුළුවන්. ග්‍රාමීය බැංකුවකට එන්න පුළුවන්. අපි බොහොම සුහදව ඒ අපේ ගණදුණු කරෝ ටික අපිත් එක්ක ඉන්න අපෙන් ගිලිහෙන්නේ නැහැ. හැබැයි අපෙන් ගිලිහෙන්නේ අපි ළඟ තිබෙ තාක්ෂණයේ අඩුපාඩුවක් නිසා. හැබැයි ඒකත් නොබෝ දිනකින් සරිලා යනවා. ඊට පස්සේ අපිට මම හිතන්නේ මේට වඩා ශක්තිමත් සෞම්පකාර සමිතියක් අපේ නගරේ එතකොට අපේ ගමේ අපේ සමාජිකයන්ට දෙන්න පුළුවන් වෙයි. සම්පකාර කියන සංකල්පය අපි මේකැන කතා කරන තැන්ට හාගේ එකක් ප්‍රධාන විදායකන ධරතුමන කියන්නේ ශේෂත්‍ර කීපයක් කියන අවස්ථා ගණනාවක් තියෙන සම්පකාර ශෙඩ් තියෙනවා සම්පකාර සම්බන්ධ බැංකු තියෙනවා සම්පකාරය කියනක මේ එක තැනක මේ අපි එක බිල්ඩින්න එකට කොටු කරගන්න බෑනි. හැබැයි මේ කියන දේවල් අද වෙනකොට සක්‍රියද අපි හලා තියෙන සම්පකාරය කියන සංකල්පය දා පෝසත් සම්පකාර සංකල්පය අද වෙනකොට මොකද අඩ පන වෙලා තියෙන ඇමති කෙනෙක් එහෙමත් හිටිය පහුගිය කාලේ. ඇත්තටම මම හිතන්නේ දැන් ඔබතුමා කිව්වාගේ සම්පකාරය කියන මේ සංකල්පය මේ ලංකාවටම කොට වෙච්ච දෙයක්ද නෙමෙයි. මේක ගෝලීය වශයෙන් අද වෙනකොට රටවල් 103ක් තියෙනවා ජාත්‍යන්තර සම්පකාර සන්ධානය. එතකොට නිෂ්පාදන සහ සේවා හැම ක්ෂේත්‍රයක් තුළම සම්පකාරය බොහොම ඉහළට ගිහින් තියෙනවා. අද ලෝකයේ ගත්තොත් බොහොමයක් අපි හිතමු නිෂ්පාදන සන්නාමයන්ගෙන් බ්‍රෑන්ඩින් වල 1 2 3 ගත්තොත් ඒ ඔක්කොම සමුපකාර. කවුරුත් දන්නේ නැහැ මේවා සම්පකාර සමිති කියලා. කිරි නිෂ්පාදන ගත්තත්, පොහොර නිෂ්පාදන ගත්තත්, සුපර් මාකට් ජාල ගත්තත් මේවා ඉහළින්ම තියෙන දේවල් සමුපකාර. ලංකාව තුල ගත්තත් එහෙමයි. මම හිතන අද වයම් පළාතේ කිව්වොත් සම්පකාර බොහොම ශාස්ත්‍රීයයි. යම් යම් තැන්වල තියෙන සමුපකාරයේ පොඩි අඩුලුහුණකමක් සමාජගත වෙනකොට සමුපකාරයේ තියෙන අර ලොකු හරේ ලොකු වටිනාකම මේකේ තියෙන සමාජ සත්කාරය මේ දේවල් එළියට යන්නේ නැහැ. අර ඔබතුමා අහුවා මේක සක්‍රියද කියලා. ඇත්තටම ගත්තොත් අපි දකුණු පළාත පැත්තට ගත්තොත් දකුණු පළාතාවේ තේ නිෂ්පාදන සම්පකාර සමිති 5ක් ක්‍රියාත්මකයි. බොහොම හොඳට මේ තේ නිෂ්පාදන සම්පකාර සමිති ක්‍රියාත්මකයි. ඒ වගේම සම්පකාර රෝහල් පද්ධතිය ගත්තොත් කුරුණෑගල ගාල්ල වගේ තැන්වල ගත්තොත් මේ වගේ මාතර ඒ වගේම යාපනයේ මුලේ පැත්තට ගියොත් මේ පැත්තේ තියෙන සම්පකාර රෝහල් පද්ධතිය ඉතාමත්ම ශක්තිමත්. කවුරුත් නොදකින නොපෙනෙන සේවයක් සමාජයට ඉතාම විශාල සේවයක් කරනවා. ඒ වගේම තමයි සභාවතුමා කිව්වා වගේ මේ සුපිරි වෙළඳසැල් ජාලය. මම හිතන්නේ 4000කට ආසන්න වෙළඳසැල් ජාලයක්. ඒ වගේම ගත්තොත් මේ කවුරුත් කතා නොකරන අපි හිතමු කාන්තා සම්පකාර තරුණ සම්පකාර මේ වගේ විවිධ ශ්‍රේෂ්ඨයන් ආවරණය කරලා සමාජය තුළ සමාජීය සංවර්ධනයට නිෂ්පාදනයේ පැත්තක් නෙමෙයි සමාජීය සංවර්ධනයට සම්පකාරණය කරන සේවයත් අදටත් අතිමහත්. මේක අපි ගත්තොත් එහෙම ආර්ථිකය සමාජය ඒ වගේම දේශපාලන සංස්කෘතිය මේ හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය කරන එකම මේ ප්‍රජාපාදිත ව්‍යාපාරය තමයි සමුපකාරය. ඉතින් මේකේ තියෙන ශක්තිය අපිට එක පැත්තකින් කියලා කියන්න බෑ. අර මෙතුමා කිව්වාගේ උපතේ සිට මරණය දක්වාම තියෙන මේ හැම සංසිද්ධියකටම සමුපකාරය කොතනක හෝ සම්බන්ධයි. ඒක පෙරපාසලින් පටන් අරගෙන සම්පකාර නෙමෙයි උප්පත්තිය සම්පාර රෝහලකින් ඇවිල්ලා අවසාන මරණය සම්පකාර මල්ශාලාවකින් ඉවර වෙන තැනට මේ ජීවිතත් එක්ක මේක බද්ධ වෙලා තියෙන්නේ. හරි වටින කතාවක් සහ මේ එකන්නේ මේ හරි ලඝු කරගත්ත සම්පකාරය කියන සංකල්පය හරි පටුයි කියලා හිතපු බොහෝ දෙනෙකුට ඒ උපත සහ මරණය අතර තියෙන මේ සම්පකාරය සම්බන්ධ කරගන්න පුළුවන් තැන් පිළිබඳව ප්‍රභාත් සුබ උදෑසනක්.
සුදුදෑසනක් වෙනස නුවර ඉන්නේ ඇත්තවසෙන්ම සෞම්පකාරය අද විශාල වශයෙන් දියුණු කිරීමේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ ඉඩකඩ තියෙනවා. ඇත්තවසෙන් ඔවුන් ලක්ෂ ගණන් ණය දෙනවා. මම යාළුවන්ගන්ට අස්සම් කරලා තියෙනවා ණය ගන්න. ඉතින් ඒගොල්ලෝ වාහනවල වාහරික ගෙවන්නත් ඒ වගේ පෙළගොඩ. ඉතින් ඒ අවස්ථාව මේ ওই විදිහට හිතන්න එපා. ඊටත් වඩා මේක අවස්ථාව මුළු පුළුල් ක්‍රියාත්මකත්වය අත්‍යන්ත සභාවතුමා කිව්වා. ඉතින් අද මම කියනවා ගමේ සුපසාද කටයුතු ඔය මරණ කටයුතු වගේ එකක් වගේ එකකටත් ඒකෙන් යම්කිසි ඒ සමාජිකයෝ හොඳ සමාජිකව තෝරගෙන ඒ සමාජ සුපසාන වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර ස්වං රැකියා වෙළඳ පොළවල තියෙන භාණ්ඩ වෙළඳ පොලකට ඇති කිරීමේ පොලක් හරි වගේ ගේන්නත් පුළුවන් නම් හොඳයි. මොකද මේක මේ සමාජ මූලිකත්වයක් ගන්නෙ නෑ දැන් මේ රාජ්‍ය නායකත්වයක් වගේ එහෙම ස්ථිර එකක් නැත්තම්. ඒ වගේම මේ මම ලක්කන්ට කියනවා ඇත්තටම හොඳ නාද රටා දෙන සින්දු ලබා දෙනවා. ඒ නිසා මම විශ්තුති ලංකාවේ නැවත ක්‍රිකට් දෙයක් ලබා ගන්නවා. මුළු අගමැතිතුමාට මම ඉල්ලීමක් කරනවා කොහොම හරි කමන්නේ උත්සාහ කළා රුසියාවෙන් තෙල් ලබා ගන්නට උත්සාහ කරනවා. අපිත් උත්සාහ කරනවා ඒ කටයුතු සාර්ථක කරගන්න. ලක්කන්ට උත්සාහ කරනවා. ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි ප්‍රබත් මතයේ අදහසට. රනිල් ඔව් අපිට විනාඩි 3ක් තියෙන ප්‍රතිවිරාමයට යන්න. විනාඩි 3 කාලෙන් මං අහන්න කැමති ඔබ දෙපළගෙන්ම මට උත්තර දෙන්න කවුරු හරි කෙනෙක්. විශේෂයෙන්ම මේ සම්පකාර සමිති ගැන කතා කරනකොට දැන් අපි දන්නවා මේ රටේ සම්පකාර සමිති කිව්වහම අපි මොනවා කිව්වත් සම්පකාර සමිතියක සභාපති තනතුරට පත් වෙන්න විශාල තරගයක් තියෙන ලංකාවේ. කියන්නේ සමහරලාට මේක පක්ෂවල ගැටුමක් දක්වා දුරදිග ගිය අවස්ථා අපි දකිනවා. ඒ කියන්නේ පාලක පක්ෂය කැමති තමන්ගේ මිනිහෙක් සභාපති කරන්න. මේ ඇත්ත කතාව මේ අපි කෙලින්ම කතා කරමු. මේ දේශපාලන බලපෑම ඇයි? ඒ කියන්නේ මෙතන මොනවා හරි කියන්නේ දෙයක් තියෙනවා මිනිහෙක්ට ගන්න. ඒ කියන්නේ මොනවා හරි තමන්ගේ බඩ වඩා ගන්න පුළුවන් තැනක් කියලා අපිට හිතෙනවා මේ තියෙන තරඟ දැක්කම. කියන්න බලන්න මොකක්ද? ඇත්තටම දැන් දේශපාලන පක්ෂ විදිහට ගත්තහම අපේ අය එතෙන්ට ලඝු වෙලා තියෙනවා. ඒ කියන්නේ දේශපාලන පක්ෂයකට ඕන බිම්මට්ටමින් දේශපාලනේ පටන් ගද්දි දිනන්නේ කවුද කියලා බලන්න. ඉතින් එතනදී තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් නැත්තම් අරයා දිනුවා මෙයා දිනුවා කියන තැනට එන්න. එහෙම සෞම්පකාර සමිති සභාපතිවරුත් ඉන්නවා. හැබැයි ස්වාධීනව ඇවිල්ලා තරඟයකට වැදිලා දිනලා සෞම්පකාර ගොඩනගන සභාපතිවරුත් ඉන්නවා. හැබැයි අර දේශපාලන ඇම්බැක්කෝ වගේ වෙලා තැනකට ඇවිල්ලා සමිති ගොඩනගන්නෙත් නැහැ. දේශපාලනයට මුක්කු ගසමින් දේශපාලනයට ඕන හැසිරීම කරන්න තමයි සමහර පුද්ගලයෝ ඇවිල්ලා තියෙන. ඉතින් පක්ෂයක් විදිහට බලනවා ගම පෙරදුනොත් ඒ පක්ෂේ එතනින් දිය වෙලා යයි කියලා. ඉතින් පක්ෂයක් විදිහට බලන්නේ ගමේ තියෙන දේශපාලන ශක්තිය පෙන්වන්න සෞම්පකාරී. ඉතින් ඒ වගේ අවස්ථාවක තමයි ඔය කතන්දරේ එන්නේ. ඉතින් ලංකාව පුරාවට ගත්තාම යම් පක්ෂයක් ඉස්සරහට එනවනම් සෞම්පකාර සමිතිය දිනාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එහෙම දිනන් ආපු පක්ෂ අවසානට සෞම්පකාරය පැත්තකට දාලා වෙනත් පිරිසක් එක්ක ගමනේ යනවා. ඉතින් සෞම්පකාර සමිති පක්ෂයට ලඝු වෙලා නැහැ. සෞම්පකාරය ලඝු කරගන්න දේශපාලන අධිකාරිය ගොඩක් දුරට try කරනවා. ඒක තමයි තියෙන්නේ. සභාපතිතුමනි මේ දැන් ඉන්ධන ලබාදීම කියන කාරණාවෙත් ඉතාම ප්‍රමුඛ කියන්නේ භූමිකාවක් කරනවා ඔබතුමන්ලගේ ෂෙඩ් එක සම්පකාර ෂෙඩ්. හැබැයි ඇතැම් ප්‍රදේශවල සම්පකාර ෂෙඩ් එකට තෙල් ටික හම්බෙන්නේ නැහැ. හැබැයි පෞද්ගලිකව යම් මැදිහත්වීම් කළා කොහොම හරි අත යටින් හරි අර අපි කියනවා වගේ අයථා විදිහට ඒ ෂෙඩ් එකට තෙල් ටික එන තත්ත්වයක් තියෙනවා. හැබැයි ඔබතුමාලා ඊට වැඩිය මේ කියන්නේ මේකට මැදිහත් වෙන්න පුළුවන් සහ ඔබතුමාලගේ පැත්ත ගැන බලන්න බෑ. ආණ්ඩුවෙන් එහෙම නැත්නම් තෙල් සංස්ථාවෙන් හෝ මොකද්ද මේ මෙතන තියෙන ප්‍රශ්නේ? ගොවින් එහෙම අපි දැක්ක සෑහෙන අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඔව්. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මම ඇවිල්ලා නියෝජනය කරන්නේ වයඹ පළාතේ බිංගිරිය සෞම්පකාර සමිතිය. මගේ තියෙනවා බිංගිරිය ආසනය තුල කුඹුරු අක්කර 1700ක් ගොවිතැන් කරන්න. ඉතින් කුඹුරු අක්කරයක් හාන්න ගොවි මහත්තයෙක් අපෙන් ඉල්ලනවා ඩීසල් ලීටර 20ක්. හැබැයි ප්‍රාදේශීය ලේකම්තුමියත් එක්ක අපි එකතු වෙලා දැවැන්ත වැඩපිළිවෙල සකස් කරා. හැබැයි දැන් ආණ්ඩුව හැමතිස්සෙම කියනවා යලකන්නේ වගා කරන්න වීගොවිතැන හරියට ගන්න මේක කරන්න ඕනි කියලා. හැබැයි ඒ වුණාට ඉන්ධන ටික බෙදා හැරීමේ යාන්ත්‍රණවත් මෙයාලගේ වෙන්නේ නැහැ. සෞම්පකාර සමිතියේ සෙට් 3ක් තියෙනවා. මගේ බිංගිරි සමිතියේ IOC සෙට් 1යි සිපෙට්කෝ සෙට් 2යි. එතකොට ඒවත් එක්ක දෙද්දි මේ ගොවියට ලීටර 20ක් දෙන්න තරම්වත් මේ සමත් වෙලා නැහැ. හැබැයි පුද්ගලිකාංශයට ඉන්ධන මේ වෙද්දි ඕනෑ තරම් පුද්ගලිකාංශයට බෙදා හැරීම කටයුතු කරනවා. අතයට මුදලක් දීලා. හැබැයි සෞම්පකාර සමිතිය පුද්ගලික සෙඩ් එක මොකද කරන්නේ? වාහන 10ක් 15කට හරි 50ක් 60කට හරි ගහලා ඉන්ධන ටික ඉවරයි කියලා බෝඩ් එක දානවා. හැබැයි සෞම්පකාර සමිතිය ඊට වඩා ගොඩක් වෙනස් විදිහට යන්නේ. හැබැයි බෙදලා දෙන ක්‍රමවේදයක් තියෙන රුපියල් 10,000ක වගේ දීලා ගොඩාක් දෙනෙකුට දෙන්න. හැබැයි අර අවශ්‍යමතාවයේ තියෙන්නේ ගොවියට.
ගොයියට ඉන්ධන ටික දෙන්න කෑන් ටික පොලිමේ තියාගෙන දිවා රාත්‍රී නොබලා ඉන්නවා. ඉතින් අපි පුළුවන් ආකාරයට දෙනවා. කොච්චර දුන්නත් මම හිතන්නේ රජයක් විදිහට ඉන්ධනහල් වලට ඉන්ධන ලබා දීමේදී මාෆියාවක් එතන සිද්ධ වෙනවා. සෞම්පකාර සමිති වලට ප්‍රමුඛතාවය දුන්නා නම් මෙවලේ ඒ ගොයියෝ ටික ගොවිතැන් කරන ගොයියෝ ටිකට ඩීසල් ටික බෙදා හරින්න අපිට තිබ්බා. ඒකවත් අද අපිට වෙන්නේ නැහැ. හරි යාන්ත්‍රණයක් නැහැ. බලධාරීන් අහගෙන ඉන්නවා නම් මේක ඉතා සාධාරණ චෝදනාවක්. ඒ කියන්නේ මේ වෙලාවේ අපි රටමස් වද්දන්න කියනවා, ගෙවතු වවන්න කියනවා, හැම බිම්මංගලම වවන්න කියන අඩු ගානේ මහා පරිමාණයෙන් වගා කරන ගොවියට ඩීසල් ටික නිකුත් කරන්න ක්‍රමවේදයක් මේ අහගෙන ඉන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රමුඛ බලධාරීන් හදන්න ඕන. කෘෂිකර්මතුමා හුඟක් වෙලාවට අපේ වැඩසටහන අහගෙන ඉන්න ඔහුගේ නිලධාරීන් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කරයි කියලා. මොකද වැව්වේ නැත්තම් කාලා ඉවරයි. ප්‍රධාන විධායක නිලධාරීතුමා අසංක තිලකරත්න මැතිතුමන්ගෙන් මම අහන්නේ දැන් අපි දන්නවා සමහර සනස සමිතිවල සමහර ග්‍රාමීය බැංකුවල ලංකාවේ විවිධ අක්‍රමිකතා වාර්තා වෙනවා. බැංකුවේ සල්ලි ටිකක් තරම් සභාපති පැනලා ගිහිල්ලා. එතකොට මිනිසුන්ගේ ඉතුරුන් ටික අයථා විදිහට භාවිතා කරලා මේ වගේ විවිධ සිද්ධි වාර්තා වෙනකොට මෙන්න මේ බැංකු පද්ධතිය ග්‍රාමීය බැංකු පද්ධතිය වේවා අපි සනස කියන්නේ වෙනම ව්‍යාපාරයක්. නමුත් ඒ සනස සමිතිවල වේවා මේ සමිතිය කියන ග්‍රාමීය ඒකකය ඇතුලේ වෙන අකටයුතුකම් අයථා සිද්ධි නිසා මිනිස්සු මේවා ගැන තියෙන විශ්වාසය අඩු වෙලා තියෙනවා. ග්‍රාමීය බැංකු ව්‍යාපාරෙත් එහෙම තියෙනවද? නෑ අතර මම හිතන්නේ දැන් අර ඔබතුමා කිව්වාගේ යම් සුළු සිද්ධීන් ලංකාව පුරා වාර්තා වෙලා තියෙනවා. ලංකාව කියන්නේ සුළු ආකාරයට. නමුත් මේ පොඩි සිද්ධියක් මුල් කරගෙන සමස්ත පද්ධතියටම මේකේ ඍණාත්මක බලපෑමක් කරනවා නම් ඇත්තට මේක වැරදි. යම් පොඩි සමිතියක යම් කිසි පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායමක හැසිරීම එක්ක එතන මොකද සමිතියක් පාලනය වෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළෙන්. එතකොට මේක අධීක්ෂණයේ නියාමනයේ යුගනන මේක සම්පකාර දෙපාර්තමේන්තුවෙන් සිද්ධ වෙනවා. එතකොට සම්පකාර සමිතියක හරි මග ගමන් කිරීමේ තියෙන ක්‍රමවේදය සම්පකාර සමිතිය අධ්‍යක්ෂ මණ්ඩලය ඒ වගේම කාර්ය මණ්ඩලය මේක උඩින් විගණනය සහ නියාමනයන් කරන සම්පකාර දෙපාර්තමේන්තු මේ හැම සංස්ථාපිතයක්ම එකතු වෙලා තමයි මේ ගමන යන්නේ. එතකොට කොතන හෝ තියෙන අඩු ලුහුඩකමක් ඇතුලින් ගිහිල්ලා යම්කිසි ආකාරයකට මූල්‍යමය වංචාවන් හෝ යම්කිසි අක්‍රමිතාවක් සිදු කරන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ දේවල් නොවෙන්න අවශ්‍ය පද්ධතීන් ඒ වගේම නියාමනයන් සහ විගණනයන් මේ දේවල් ශක්තිමත් විය යුතුයි. නමුත් මෙවුණු සුළු සිද්ධීන් කිහිපයක් පදනම් කරගෙන සමස්ත සම්පකාර ව්‍යාපාරයට විශේෂයෙන්ම මූල්‍ය ශේෂ්ත්‍රයට මෙවැනි චෝදනාවක් නැගීම සාධාරණයි කියලා මම හිතන්නේ. මොකද සම්පකාර ග්‍රාමීය බැංකු පද්ධතිය තුළ විශේෂයෙන්ම ග්‍රාමීය බැංකු පද්ධතිය තුළ සිද්ධ වෙන සේවය සහ මේ දේවල් බොහොම කියන්නේ විනිවිදභාවයෙන් යුක්ත සිද්ධ වෙනවා. මොකද එය සම්පකාර සමිතියක් ගත්තොත් සම්පකාර පනත ඒ වගේම සම්පකාර සමිතියක තියෙන අතුරු ව්‍යවස්ථාවන් මේ වගේ අවශ්‍ය නෛතිකමය ප්‍රවේශයන් මේක ව්‍යවස්ථාපිත ආයතනයක්. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ ප්‍රවේශයන් හැමදේම බොහොම නිවැරදි ආකාරයට ස්ථාපිත වෙලා තියෙනවා. ඉතින් යම්කිසි සම්පකාර සමිතියක පාලන අධිකාරියන් මේ තියෙන ක්‍රමවේදයන් නිවැරදිව අනුගමනය කරගෙන තමන්ගේ වගකීම හරියට අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් මම හිතන්නේ මෙවැනි අක්‍රමිකතාවන් සිද්ධ වීමට ඇති ඉඩ බොහොම අඩුයි. සරත් වීරසිරි මහත්තයා ඔබතුමාන්ට මේ පුටුවට එන්න කියලා කියනකොටම අපේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමා කතා කරලා කිව්වේ කියන්නේ මිනිස්සු හැමතැනම කියන්නේ අගතියටපත් වෙනවා. බාණ්ඩ ගන්න ගියාම හාල් ගන්න ගියාම වෙලෙන්දු හිතු විදිහට වෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න ගියාම වෙලෙන්දු හිතු විදිහට මිනිස්සු තලා පෙලා දානවා එක එක ගණන් වලට අපිට හැමදාම ඇමතුම් එනවා අපේ අසන්නන්ගේ සම්පකාරයට මෙතනට මුල් වෙලා මෙන්න මේ තැන සම්පකාරය හරිය මිනිස්සු අල්ල ගන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ සම්පකාරයේ ගේන්නේ මොකක්ද ඒක සාධාරණ දෙනවා. මම පහුගිය දවස්වල ඔබතුමාට කතා කරන ඔබතුමා කිව්වා රනිල් හාල් හොයනවා පිටකොටුවෙත් ගිනි ගණන් අපි හැබැයි මිනිස්සුන්ට මේ ගණන් වලට ගෙනල්ලා දෙන්නේ කොහොමද? නමුත් අපි හදන්නේ මිනිස්සුන්ට සහන මිලට මේක කොහොම හරි දෙන්න. මේ ජාලය ශක්තිමත් කරගෙන අපිට බැයිද මිනිස්සුන්ට ඒ කියන්නේ සහන මිලට කොහොම වෙතත් සාධාරණ මිලට බඩු ටික දෙන්න වැඩපිළිවෙලක් හදන්න. ඔව් ඇත්තටම සෞම්පකාර සමිති ගත්තාම සහන මිලට මිනිස්සුන්ට අපේ සමාජිකයන්ට දෙන්න බාණ්ඩයක් දෙන්න ගොඩාක් දුරට කටයුතු කරනවා. හැබැයි මෙතනදී අපේ රටේ නිෂ්පාදන නෙමෙයි අපි ළඟට ගොඩක් එන්නේ විදේශ රටවල් වල නිෂ්පාදන. ඒ නිෂ්පාදන ගෙනල්ලා කොහම අතරමැදියෝ අතින් තමයි ගොඩක් දුරට අපි ළඟට එන්නේ. ඉතින් අපි යෝජනා කරා රජයට ආණ්ඩුවට යෝජනා කරා මුල් කාලේදී දිගින් දිගටම අපිට බාණ්ඩ ගෙන්නීම හරහා ලංකාවට ගෙන්නන්න ඉඩ සලස්සලා දෙන්න කියලා. ඉතින් එතකොට ඉඩ සලස්සලා දෙන්නේ නැහැ. ඒක මාපියාවකට ගිහිල්ලා එක පිරිසකට විතරයි අද අපේ ලංකාවේ ඇතුලේ බඩු ගෙන්නීමේ බලය තියෙන්නේ. මම හිතන්නේ ආණ්ඩුවකටත් එහා ගිය බලයක් ඒ බජාර් එකේ ඉන්න වෙළඳුන්ට තියෙනවා. කොටුවේ ඉන්න වෙළඳුන්ට. ඉතින් අපිට ඒ අවස්ථාව දෙනව නම් අපිව රැක බලා ගන්න අපි සල්ලි ඉල්ලන්නේ නැහැ සෞම්පකාර සමිති විදියට බඩු ගෙන්නන්න. අපි ළඟ සල්ලි සෞම්පකාර සමිති විදියට ගොඩක් ශක්තිමත්. සල්ලි ඕන තරම් තියෙනවා. ඉතින් අපිට කෙලින්ම ගෙන්නන්න පුළුවන් පරිසරය හදලා දෙනවා නම් අපිට පුළුවන් භාණ්ඩයක්ම පාරිභෝගිකයට අඩු මිලට ගෙනියන්න. ඉතින් දෛනිකව ගත්තාම අද මිල නෙමෙයි හෙට තියෙන. හෙට මිල නෙමෙයි අනිද්දාට තියෙන. ඉතින් අපිටත් වෙළඳ කොළඹ වෙළඳ පොලෙන් අරන් ගිහිල්ලා
පාරිභෝගිකයට දෙද්දී ට්‍රාන්ස්පෝර්ට් එක වැඩි ප්‍රශ්නවලට මුහුණ දීලා ළමයි කොළඹ ඇවිල්ලා දවස් 2-3 රස්තිය ඇවිදලා තමයි බඩලෝරියක් පටවගෙන යන්නේ. ඉතින් ඒක සහනදායි ඒක යම් මුදලක් ලාභයක් තියලා තමයි පාරිභෝගිකයට දෙන්න ඕනේ. එහෙම නැතුව සෞම්පකාර සමිතිය සතොස බලා ගන්නවා කෙලිම අභියෝග කරන සතොස බලා ගන්නවා වගේ සෞම්පකාර බලා ගන්නවා නම් අපිටත් පුළුවන් මේ පල්ලෙහා මට්ටමට ගිහිල්ලා මිනිසුන්ට සහනදායි ක්‍රම දෙන්න. ගම අපිත් එක්ක ඉන්නවා පැහැදිලිවම ඉන්නවා. හැබැයි අපිව යම් බාහඬ තොගයක් අපි කොළඹ වරායට ගේද්දී ඒක පුද්ගලික අංශයෙන් ඒක ගහලා නැති කරලා වෙළඳපොළට නැති මට්ටමට ඩිලේ කරන පහු කරනවා. ඉතින් එතනදී ආණ්ඩුවක් රජයක් විදිහට අපිව බලා ගන්නවා නම් අපිට ප්‍රතිපූර්ණයක් කරනවා නම් අපි ඕන අභියෝගයකට මුහුණ දෙන්න කැමතියි. සෞම්පකාර සමිති කිසිම අවස්ථාවක කිසිම කෙනෙක්ගේ මුදල් ඉල්ලන්නේ නැහැ. අපි ළඟට මුදල් තියෙන අවශ්‍ය පරිසරය හදලා දෙන්න නැති එක තමයි විශේෂත්වය තියෙන්නේ. නැත්නම් අපිට ගම අපිත් එක්ක ඉන්නවා. අපිට ඒ දේ කරන්න පුළුවන්. මේ ප්‍රධාන විදායක නිලධාරීතුමනි දැන් සම්පකාරය කියන සංකල්පය මේ ගමේදී හරි ශක්තිමත් හරිම සස්ත්‍රීකයි. එතකොට නගරයට එනකොට ටිකක් ඊට වැඩි වෙනස් වෙලා ඇති. හැබැයි ඔබතුමාලා පාඩු පිට දුවන ආයතනයක් නෙවෙයි. කියන්නේ අපි අර ලොකුවට කතා කරන සමහර නම් එක්ක ගත්තම ඔබතුමාලා ලාභ උපයන යම් මට්ටමකින් සේවකීන්ගේ පරිණඩි ගෙවාගෙන කරගෙන යන ආයතනයක්. නෑ ඇත්තටම සම්පකාරය කියන්නේ පාඩු ලබන දෙයක් නෙමෙයි. සම්පකාර සංකල්පය තුළ මේක හුදෙක්ම වාණිජ්‍ය සහ ලාභ අපේක්ෂිත ව්‍යාපාරයක් නොවුනත් සමුපකාරය කියලා කියන්නේ පාඩු පිට දුවන දෙයක් නෙමෙයි. මොකද සම්පකාර ව්‍යාපාරයේ සෑම සමිතියක්ම ගත්තොත් එහෙම ස්වාධීනව සම්පකාර සමිති පෝෂණය වෙලා තමන්ගේ කාර්ය මණ්ඩල වැටුප් ගෙවලා කිසිම රාජ්‍ය අනුග්‍රහයක් හෝ නොලබලා ඒ හැම සේවකයක්ම සපයන්නේ සම්පකාර සේවය පදනම් කරගත්ත මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයත් එක්ක. ඒ නිසා මම හිතන්නේ සම්පකාර අලාභයට දුවනවයි කියන එක ඒක ඇත්තටම මේ සමාජය ගතලා තියෙන වැරදි මතවාදයක්. මොකද එහෙම අලාභයට තිබ්බනම් 1904 පටන් ගත්ත සම්පකාර ව්‍යාපාරේ අවුරුදු 110කටත් එහා ගිය කාලේ මේක පවතින්න බෑ. කියන්නේ ඒ ඍණාත්මක පැත්තක තියෙන දේක් සමාජයේ විසික් වෙලා යනවනේ. ඒක සමාජය ප්‍රතික්ෂේප කරනවා. එහෙම දෙයක් වෙලා නැහැ. සම්පකාරය එන්න දියුණු වෙනවා කියලා කියන්නේ මේක තවදුරටත් බොහොම ලාභදායී ව්‍යාපාරයක් කියන වචනේ නෙමෙයි. සම්පකාර සංකල්පය තුළ අලාභය නෙමෙයි ලාභය කියන දේ තියාගෙන මේ සේවය සැපීම අතරත් බොහොම ශක්තිවත් සිද්ධ කරනවා. සභාපතිතුමනි දැන් ඉස්සරහට අපි කතා කරමින් ඉන්නවා ආර්ථික අර්බුදයක් වගා සංග්‍රාම විවිධ සංකල්ප තියෙනවා. දැන් සම්පකාරය කියන්නේ මිනිස්සුන්ට ළඟම ගමේ තියෙන ආයතනය එක් විදිහට කියන්නේ දැන් ඔය කියන ඉස්සරහට එන අභියෝග වලට මුහුණ දෙන්න මොනවද? එහෙම සැලසුම් තියනවද? ඒ කියන්නේ ඉස්සරහට නැත්තම් පාරිභෝගිකයාට කන්න බොන්න ටික නැති වුණොත් ඔතනින් එහාට කොහොමත් ව්‍යාපාර ඉස්සරහට යන්නේ නැහනේ. එහෙම මොන හරි වැඩසටහන් ක්‍රියාත්මකයිද? මොකද තත්ත්වය? අපි මේ වෙද්දී ජාතික සෞම්පකාර මණ්ඩලයත් සෞම්පකාර සමිතිත් එකට අත්වැල් බැඳගෙන අලුත් ව්‍යාපෘතියක් විදිහට කාන්තා දැන් සාම්පලයක් විදිහට අපි පටන් ගත්තා බිංගිරියෙන් කාන්තා ව්‍යවසායක බැංකුවක්. එතන අපිත් එක්ක සම්බන්ධ වෙනවා පවුල් 1200ක්. ඒ පවුල් 1200ම අපි ග්‍රාම සේවක වසම් 52ක් කරා බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි සෞම්පකාර සමිතිය වලට පෙන්වන්න තමයි මේක ආරම්භ කරන්නේ බිංගිරියෙන්. එතකොට ඒ පවුල් 1200 තෝරගෙන තියෙන්නේ අපි සාමාන්‍යයෙන් පල්ලෙහා මට්ටමේ ඉන්නේ ජීවන උපාය අමාරුවෙන් ගත කරන පිරිසක් තමයි අපි තෝරගෙන තියෙන්නේ පවුල් 1200 කාන්තාව විතරයි. එයාලට වෙනම බැංකුවක් අපි ස්ථාපිත කරා මේ වෙදි කාන්තා ව්‍යවසායක බැංකුව කියලා. ඉතින් එතනදී අපි පවුල් කණ්ඩායම් විදිහට කණ්ඩායම් 120ක් හරියක් ගස්සලා 10 දෙනාගේ කණ්ඩායම් විදිහට ගමේ ඉන්න පල්ලෙහැම් මට්ටමේ ගැමි කාන්තාවෝ ටික එයාලට අපි මේ වෙද්දී බීජ පැල ටික දීලා බීජ ඇට දීලා මේ වගේ ගෙවත්ත වගා කරගන්න ක්‍රමවේදයකට හරියක් ගස්සලා ෂෙයා කරගන්න පුළුවන් විදිහට පවුල් 10 ඇතුළත මේවා කරනවා. එතකොට එතනින් එහාට ගිය ඇස්සන්නක් ලැබෙනවනම් අපේ කෝප් සිටියක් කරා ඒක අලෙවි කරලා දෙන ක්‍රමවේදයක් තියෙනවා. පවුල් 1200ක් මේ වෙද්දි වැඩි පටන් අරන් තියෙනවා. ඉතින් එතනුත් එහා ගිහිල්ලා බලපුවාම අපිට නිෂ්පාදන මම හිතන්නේ මාස 3.5මාරක් යද්දි මේ පවුල් 1200 අපි හොඳ පිම්මක්ට පයින්න පුළුවන්. හොඳ තැනකට ගන්න පුළුවන්. ඒක අපි දැඩිසේ විශ්වාසයක් ඇතුව තමයි එකතු කරගෙන යන්නේ සම්පකාර ජාතික මණ්ඩලෙත් එක්ක. ඒ පවුල් 1200ම නිෂ්පාදන ටික අපි වෙනම වෙළඳ පොලක් හදලා බිංගිරියේ ප්‍රධාන නගරයට වෙළඳ පොලක් විදිහට හදලා එයාලගේ භාණ්ඩ ටික නිෂ්පාදනය ටික විකුණන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා. ඊට පස්සේ අපි සමිති 306ක් තියෙනවා රට පුරාවට. ඒ සමිති 306ටම මේක මොඩල් එකක් විදිහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ කවුරු කොහොම කිව්වත් කුෂිකර්මයේ මොනවා නගා සිටවන්න කිව්වත් ගම්මට්ටමේ මිනිස්සු අපිත් එක්ක ඉන්නේ. අපිට සෞම්පකාරයක් විදිහට පුළුවන් මේක රටක් විදිහට නගා සිටවන්න. අපිව වැඩි
මේ අත්වලක් නොදුන්නට සෞම්පකාර සමිති සභාපතිවරු විදිහට අධ්‍යක්ෂ මණ්ඩලය හැටියට අපේ කාර්ය මණ්ඩලය හැටියට ගමක් වගා කරනවා කියන එක අපිට මහා ලොකු කාර්යයක් නෙමෙයි. අපි ඒක දැන් බින්ගිරියෙන් පටන් අරන් තියෙනවා. මම හිතන්නේ මාස 3ක් 3මාරක් යද්දි මේක රටටම අපිට ගෙනියන්න පුළුවන් වෙයි. අපේ ජනතාව, අපේ සමාජිකයෝ නැත්තම් අපේ පාරිභෝගිකයෝ, අපේ මිනිස්සු ටික රැක ගන්න පුළුවන් එකම ජාලේ තමයි සෞම්පකාර ව්‍යාපාරය. ඒක අපි මේ විදිහට සාම්පලයක් විදිහට බින්ගිරියෙන් පටන් අරන් තියෙනවා. සංගතිලකරත්න මතය දැන් මේ අපි විශේෂයෙන්ම කතා කරනවා මේක සම්පකාරය කිව්වහම අපේ දැන් තරුණ පරපුර ළමා පරපුර ඒගොල්ලොන්ට එහෙම ලොකු අදහසක් නැහැ. ඒක කියන්නේ මරුණු සංකල්පයක් විතරයි අපේ ඇත්තම කතාව. දැන් ඔබතුමාලා sannivedanaya කරන්න ඕනේ, වැඩසටහන් කරන්න ඕනේ මෙන්න මේ සම්බන්ධයෙන් තමයි කියලා අපි විශ්වාස කරන්නේ. හැබැයි සම්පකාර ව්‍යාපාර කියන ඔබතුමා වගේ රටවල් ගණනාවක පැතිරුණු මහා ප්‍රබල සංකල්පයක්. කියන්නේ රටවල් ගණනාවක් එක්ක ශ්‍රී ලංකාවත් සම්පකාර දිනේ සමරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක ගැන සටහන් කරමු. ඇත්තට මම හිතන්නේ ජාත්‍යන්තර සම්පකාර සන්ධානය කියන්නේ අද වෙනකොට ලෝකයේ තියෙන දෙවන රාජ්‍යන වන සංවිධාන ජාලය. මේක ඇත්තට මම හිතන්නේ දෙවෙනි වෙන්නේ UN එකට විතරයි. ඉතින් ජාත්‍යන්තර සම්පකාර සන්ධානය ප්‍රකාශයටපත් කරලා තියෙනවා ජාත්‍යන්තර සම්පකාර දිනයක්. හැම වසරකම ජූලි මාසේ පළවෙනි සෙනසුරාදා මේක ජාත්‍යන්තර සම්පකාර දින විදිහට නම් කරලා තියෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පිළිගත්ත දිනයක් මේක. එතකොට මේ අවුරුද්දේ ජූලි 2 වෙනි සෙනසුරාදාට එන්නේ 100 වෙනි සැමරුම. එතකොට මේ 100 වෙනි ජාත්‍යන්තර සැමරුම මම හිතන්නේ ගෝලීය වශයෙන් හැමෝටම ඉතාමත් වැදගත්. මේකේ තේමාව විදිහටත් තියෙන්නේ සමුපකාරයේ වඩා යහපත් ලෝක ගොඩනංවයි කියන එක. මම හිතන්නේ ලෝකයේ තියෙන ගෝලීය අර්බුදයන්ට පහසුවෙන්ම පිළියම් සහ සහන සැලසිය හැකි යාන්ත්‍රණයේ විදිහට අද ගෝලීය හඳුනාගෙන තියෙන සම්පකාර ව්‍යාපාරය. ලංකාවේ ගත්තත්, යුද්ධයක් ගත්තත්, සුනාමි ගත්තත්, පහුගිය කොරෝනා ව්‍යසනය ගත්තත් රට තුල තියෙන සියලුම සමාජ සුබසාධන සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා සැපීමේ හොඳම යාන්ත්‍රණය තමයි සම්පකාරය. මම හිතන්නේ කොරෝනා කාලය තුල හැම දෙයක්ම අඩපණ වෙනකොට සමුපකාරය සක්‍රිය වුණා. යම් තරමකට අඩපණ වෙලා තිබ්බ සම්පකාරات කොරෝනා කාලය තුල සක්‍රිය වුණා. අර ඔබතුමා අලාබයි කියන වචනේ පාවිච්චි කරපු තැනදී මම ආත් එන්නේ සමහර වෙලාවට අලාබයි කිව්ව තිබ්බ සම්පකාර සමිති කොරෝනා කාලය තුල ලාභ වුණා. මොකද මේකේ සේවය හඳුනාගත්ත සම්පකාර සමිති බොහොම සක්‍රියව සමාජගත වෙන්න පටන් ගත්තා සේවය සැපීම. ඉතින් ඒක හරියට හඳුනාගත්තොත් අර ඔබතුමා කිව්වා වගේ මේ සමුපකාරය කියන එක පාසල් අද ගත්තොත් පාසල් අධ්‍යාපනය තුළ පෙළපොත් බලද්දි මම හිතන්නේ එක විෂයක එක පිටුවක් තියෙනවා සම්පකාරය ගැන. එක පිටුවයි තියෙන්නේ. පූර්වසිය අධ්‍යාපනයේ හෝ මොකද එක විෂයක පිටුවක් තියෙනවා. ඉස්සර පාසල් සම්පකාර සමිති තියලා තියෙනවා. මම හිතන්නේ පාසල් මට්ටමින් නායකයෙක් බිහි වෙන්න තියෙන හොඳම තෝතැන්නක් තමයි සම්පකාරය. අර ගරු සභාවතුමා ඉස්සෙල්ලා සඳහන් කරා වගේ නායකයන් බිහි වෙන්න තියෙන ඕන ග්‍රවුන්ඩ් එකක්. මම හිතන්නේ සම්පකාරය කියලා තියෙන්නේ සමාජ නායකයන් බිහි වෙන්න හොඳ ග්‍රවුන්ඩ් එකක්. ඉතින් පාසල් ශිෂ්‍යයන්ටත් මම හිතන්නේ මීට වඩා පාසල් තුල සම්පකාරය ප්‍රචාරිත කරලා සම්පකාර විෂය ප්‍රචාරිත කරලා වගේම ප්‍රායෝගික සම්පකාර සමිති පාසල් සම්පකාර සමිති අපිට පිළිහිටවන වැඩපිළිවෙලකට රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ යනවා නම් මම හිතන්නේ නායකයෙක් බිහිම් පවණක් නොවේ සකසුරුවම සහ අනිකුත් සමාජයේ පුරවැසියෙකුට අවශ්‍ය අත්‍යවශ්‍ය බොහෝ දේවල් මේ සම්පකාරය හරහා අපිට ළමෙක් නිර්මාණය කරන්න අවශ්‍ය දේ ලබා දෙන්න පුළුවන්. සභාපතිතුමා දැන් සම්පකාරය ඉතාම ශක්තිමත් තැනක්. ඔබ කියන විදිහට පිරිස අතින් ගත්තත් මිනිස්සුන්ට ළඟයි, ඊට පස්සේ ලාභයේ පැත්තෙන් ගත්තත්. නමුත් වෙළඳ අමාත්‍යංශය යටතේ ඔබතුමන්ලා ඉන්නේ. හැබැයි රජය සක්‍රිය ඔබ යොදා නොගැනීම කියන කාරණාව කොහොමද දකින්නේ? මීට වැඩි වැඩක් ගන්න පුළුවන් තැනක් ඇයි මේ වගේ වෙලාවක ආර්ථික වශයෙන් අර්බුදයකින් වෙලාවක ඇයි මොකක්ද මෙතන තියෙන්නේ? ඒක තමයි අපිටත් යම් අවස්ථාවක හිතලා මේක ඇමතිවරුන් එක්ක එහෙම නැත්නම් ඉහළ එක කතා කරලා නැද්ද? සාකච්ඡා කරලා තියෙනවා. එදා සමහර අවස්ථාවල ඉතින් මෙතනදී ඇත්තටම දැන් රජයක් විදිහට ගත්තොත් පාරිභෝගිකයා ළඟට යන්න පුළුවන් කවුද ඉන්නේ මොකද්ද තියෙන මොඩල් එක එහෙම නැත්නම් කවුද සම්බන්ධතාවයේ තියෙන එක එයාලා දන්නවා. නොදන්නව නෙමෙයි. ඉස්සලා සම්පකාර අමාත්‍යාංශයක් කියලා නමින්ම තිබ්බුවා. හැබැයි දැන් වෙළඳ අමාත්‍යාංශයට එල්ලලා තියෙන්නේ. නිකන් කොයි වෙලේ ගැලවිලා වැටීද කියන්නත් බැරි මට්ටමට තමයි සම්පකාරය තියෙන්නේ. ඉතින් එයාලා කතා කරොත් පත් වෙන අමාත්‍යාංශය කතා කරන්නේ එතනින් එහා ගිය දෙයක්. එතකොට එයාලා ගමට මොකද්ද කරන්න ඕනේ, ගමත් එක්ක ඉන්න ඕනේ කොහොමද කියන එක මම හිතන්නේ වීදුරු ගෙවල් ඇතුළේ ඉඳන් එයාලා එක එක මොඩල් හදනවා, එක එක සංවිධාන බිහි කරගන්නවා. ඒවා ගමට යන්න නම් කවුද ඕනේ කියන එක එයාලා දන්නේ නැහැ මම හිතන්නේ. ඉතින් අපිට හොඳ අවස්ථා 3ක් 4ක් ආවා. එකක් තමයි සුනාමිය ආවා. එතකොට අස්කන් ඇරලා සමුපකාරයට කතා කරා. දෙන්න ඕනේ, මේම කරන්න ඕනේ කියලා. දෙවනි පාර සුනාමිය අවසන් වෙනවත් එක්ක අපිට යුද්ධය ආවා. අපේ 30 අවුරුදු යුද්ධයක් එක්ක
ගියාමත් අවසන්වේදී සමුපකාරයෙන් එළියට බහැලා ගම්මට්ටමින් වැඩ ටික කරා. ඊට පස්සේ අපිට කොරෝනා විවසනය ආවා. ඒවලෙත් මුකුත්ම නැති වහපු අවුලට ඇරලා රජයක් විදිහට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා මිනිස්සු ටික බලාගත්තා. ඔක්කොම කඩ වහලා තියෙද්දි. ඊට පස්සේ දැන් එනවා රටටම මේ කොරෝනා විවසනයත් එක්ක ඇවිල්ලා දැන් ආර්ථික අරබුදයක්. ඉතින් මේකට අස්කම් ඇරෙනවා නම් මිනිස්සුන්ට පේනවා නම් මම හිතන්නේ සමුපකාර ව්‍යාපාරයට මේවලේ අත්වලක් දෙන්න ඕනේ. දුන්නා නම් මේ රටම ගොඩ ගන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නේ ඇමතිවරු අමාත්‍යාංශ අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා අපි අවස්ථා ගණනකදී කියලා තියෙනවා. සමුපකාර දිනේට ඇවිල්ලා මෙච්චරක් කරනවා කියලා කියනවා. භාණ්ඩයක් බෙදා හැරීමේදී සමුපකාරය අරහ බෙදනවා කියලා කියනවා. ඩීසල් ටික බෙදන්න වෙද්දී අත්‍යවශ්‍ය සේවාවක් කරලා සමුපකාරය නම් කරනවා. හැබැයි ඒවා නම් කරාට යාලා කිසිම අවස්ථාවකට ඒවට දෙන්න ඕන ටික මොකද්ද? බිම්මට්ට මේ සලස්ම මොකද්ද කියන එක නැහැ. කටට ආවට සෞම්පකාරයෙන් මේක කරනවා කියන එක නම් එළියට දානවා. හරි ලොකු. පේන දෙන්නේ කුඩම්මාගේ සැලකිලි සම්පකාර ව්‍යාපාරයට ලැබිලා තියෙනවා. අනිවාර්යයෙන්ම. හරි අසංක මහත්තයා දැන් මෙහෙමයි. කොච්චර බාධක තිබ්බත් මේ ගමන යන්න ඕනේ. කියන්නේ සම්පකාර ව්‍යාපාරේ ඔබතුමන්ලා මේ පුටුවල ඉන්නකොට එහෙම ඔබතුමන්ලා කවදාවත් කැමති නෑනේ වැටෙන්න දෙන්න. ඔබතුමන්ලාගේ ශක්ති ප්‍රමාණයෙන් කොහොම හරි මේක රටට දෙන්න ඕනේ. මේක sannivedanaya කරන්න ඔබතුමා තරුණ නිලධාරියෙක් විදිහට මේක sannivedanaya කරන්න මොන වගේ ක්‍රියාමාර්ගද අරගෙන තියෙන්නේ මොනවද අරගන්න බලාපොරොත්තු වෙන්නේ sannivedanaya ශක්තිමත් කළා මේක රටට කියන ගමන් ගමට කොහොමත් මේක කියනවනේ රටට කියන්න මොනවද කරලා තියෙන වැඩ මම හිතන්නේ ඇත්තටම සම්පකාරයේ සහ අපි ගත්තොත් අද නූතන සංවේදන මාධ්‍යත් එක්ක අන්තර්ජාලය බැඳිහා මේ වගේ ජන සංවේදන මාධ්‍යත් එක්ක බොහොම දුරස්ත බවක් තිබ්බේ. මම හිතන්නේ ඔබතුමාලයි අපි බොහොම සුහද සබත්තාවක් මේ පහුගිය කාලේ ඇති වුණා. මම හිතන්නේ ඒ අපි ගත්ත පියවරවල එකක් තමයි ඒ. විශේෂයෙන්ම දැන් බොහොම සරල විදියට ගත්තොත් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම සිදුවෙන ගමන් මෙවැනි රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතනත් එක්ක අපි එකතු වෙලා අපි ඉල්ලා සිටිනෙත් මේ සම්පකාරයෙන් වෙන සේවය සමාජගත කරන්න. මොකද සමහර ලාවට සමහර මිනිස්සු සමුපකාරය ගැන නොදැනීම තුළ සම්පකාරයට එන්නේ නැහැ. ඒ නොයීමත් තුළ ලබාගත හැකි ප්‍රතිලාභයන් සහ සමහර සේවා නෝන්ට ලබාගත නොහැකි තත්ත්වකුත් තියෙනවා. මොකද ඒකටම ප්‍රධානම ගැටලුව මේ sannivedana ගැටලුව. අද ලෝකයේ මිනිස්සුන්ගේ ආකල්ප සහ මේ හැමදේම sannivedanat එක්ක නිර්මාණය වෙනකොට සම්පකාරය පිළිබඳවත් සමාජ ගත වෙන ප්‍රතිරූපේ සහ කල්පය නිර්මාණය වෙන්නේ මාධ්‍ය හරහා. ඉතින් මම හිතන්නේ ඔබතුමන්ලා වගේ මේ මාධ්‍ය ආයතන අපිට දක්වන දායකත්වය තමයි ඒක අපිට නෙමෙයි අත්‍තරම ලංකාවේ සම්පකාර ව්‍යාපාරයට දායක වෙන தත්ත්වේ මේ දෙයක් තමයි අදත් මේ වැඩසටහන ලබා දීමත් මම හිතන්නේ මේ අපි දරන එක් උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දකින්නේ. අපි අද දවසේ මේ කතා කරන්නේ ජාතික සම්පකාර මණ්ඩලයේ සභාපතිතුමා සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් එක්ක දැන් බොහෝ තැන්වල අපි දකින කාරණාවක් තමයි ගොවීන් අසරණ වෙලා පාරිභෝගික අසරණ වෙලා මේ වෙනුවෙන් මැදිහත්වෙන් සමහරට ගොවීන්ට රනිල් අපි දකිනවා නිෂ්පාදන ටික හරියට විකුණ ගන්න තැනක් නෑ මිලක් නෑ එහෙම කියන කාරණා ගොඩක් තියෙන හැබැයි සම්පකාරයට මීට වැඩිය මේ වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන් කියන එකයි අපේ අදහස ගමේම ජනතාවට ඉතාම සමීප ආයතනයක් විදිහට ඉස්සරහට ඔබතුමාලගේ මොනවද තියෙන සැලසුම් මේ තියෙන තත්ත්වයන් එක්ක ටිකක් අමාරු කාලෙක අපි ඉන්නේ මොකක්ද සම්පකාර මණ්ඩලෙ මැදිහත් වීම? ඔව් ඇත්තටම අපි රටක් විදිහට මුණ දීලා තියෙන මේ තත්ත්වෙත් එක්ක සෞම්පකාර සමිතියක් විදිහට අපිට සමිති විදිහට පාරිභෝගිකයෝ ටික නැත්නම් ගනුදෙනුකාරයෝ ටික අපි මිනිස්සු ටික රැක ගන්න නම් අපි ඉස්සරහට ලොකු වැඩපිළිවෙල ගොඩක් මහජනතාව අතරට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනදී සෞම්පකාර සමිතිය මම විශේෂයෙන් මතක් කරන්න ඕන කාර්ය මණ්ඩලය බොහොම උත්සාහයෙන් කටයුතු කරන ගමේ මිනිස්සුත් එක්ක. ඉතින් ගමේ මිනිස්සුන්ගේ නිෂ්පාදන ටික මම හිතන්නේ අපි අලුත් වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට අරන් ඇවිල්ලා ගම ඇතුලේ බෙදා හැරීමට කටයුත්ත කරලා ඉතින් අතිරික්තයකට එන භාණ්ඩ ටික ආහාර සුරක්ෂිතතාවයත් එක්ක එළියට ගෙනල්ලා වෙළඳ පොළ මට්ටමට ගේන්න ඕනේ. හැබැයි ඒක ගේන්න නම් අපි පල්ලෙහා ඉන්න අපේ ගොවියෝ නැත්නම් කුෂිකාර්මික ප්‍රදේශවල ඉන්න මිනිස්සු එහෙම නැත්නම් ගම් මට්ටමේ ඉන්න ගොවි ලියන් ටිකට කුෂිකාර්මික නිෂ්පාදන ටිකක් වවන ක්‍රමවේදයක් හරි ගස්සගෙන ඒක තමයි අපේ අර කාන්තා ව්‍යවසායක බැංකුවයි අපි මොඩල් එකක් විදිහට බින්ගිරින් පටන් අරන් තියෙන්නේ. ඉතින් ඉදිරියේදී මට දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ලොකු වගකීමක් තියෙන සෞම්පකාර ජාතික මණ්ඩලයේ සභාපතිවරයා විදිහට මට ඇතුළු මගේ විධායකයට සෞම්පකාර ව්‍යාපාරය කොහෙටද යන්නේ කියන එක මම හිතන්නේ මෙතෙක් කාලයකට අත්වැල් නොබැඳගත්තු බොහොම සුහදත්වයෙන් වැඩ කටයුතු කරන සභාපතිවරු ටිකක් අපි මුදුන් මට්ටමේ සියලුම දෙනා එකතු වෙලා ඉන්නවා. මේ වෙද්දී ඕන අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් හොඳ තරුණ පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම හිතන්නේ ඉදිරියේදී සෞම්පකාර ව්‍යාපාරයේත් එක්ක ගමේ ඉන්න මිනිස්සු ටික අපිට එකතු කරගෙන හොඳ ශක්තියක් විදිහට ඉස්සරහට දාලා
රට ගොඩනගීමේ කටයුත්තට විශේෂ කාර්යයක් සෞම්පකාර සමිති විදිහට අපිට කරන්න පුළුවන් වෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඔබතුමා ඊටාම සතුටින් සහ මේ බොහොම නිදහසේ ඉන්න සභාපතිවරයෙක් කියලා මට හිතෙනවා. මොකද කාර්ය මණ්ඩලයෙන් කිසිම පීඩනයක් නැහැ. කියන්නේ හරි සතුටින් ඉන්න කාර්ය මණ්ඩලයක් ඉන්නේ ඔබ යටතේනේ. ඔව් ඇත්තටම සෞම්පකාරේ කාර්ය මණ්ඩලය කියලා ගත්තොත් මම හිතන්නේ පාරට බහලා පිකට් එකක් කරනවා තමයි. ඔබතුමාලා දැකලා ඇති පහුගිය කාල වකවානුවටම පාරට බහලා කෑ ගහලා අරවා දියව් මේවා දියව් කිය කෑ ගහනවා. හැබැයි සෞම්පකාර කාර්ය මණ්ඩලය ගත්තොත් මගේ සමිතියේ ඉන්නවා 185ක් විතර. එතකොට ජාතික මණ්ඩලයේ ඉන්නවා 70ක් විතර. එතකොට ලංකාවෙම ඉන්නවා 17000කට වැඩි කාර්ය මණ්ඩලයක්. අපේ කාර්ය මණ්ඩලය මොකද්ද කරන්නේ? අපේ මිනිස්සු ටික තමයි මම හිතන්නේ රටට ණය නැතුව කාටවත් ණය නැතුව වැටුපක් අරගෙන ජීවත් වෙන මිනිස්සු. ඒ කියන්නේ අපිට කිසිම තැනකින් වැටුප් වලට මුදලක් දෙන්නේ නැහැ. අපි ගමත් එක්ක එකතු වෙලා ගමේ මිනිස්සු ටික සංවර්ධනය කරගෙන ගමේ මිනිස්සු ටිකට ණයක් දීලා නැත්නම් අපේ කොප්සිටි ටික හරි ගස්සගෙන තමයි අපේ මිනිස්සු ටික යන්නේ. ඉතින් එක සමිතියක් ගත්තොත් ලක්ෂ 60 70 වැටුපක් යනවා. හැබැයි මිනිස්සු ටික හම්බ කරලා තමයි වැටුප් ගන්න. අද රජයට සිද්ධ වෙලා තියෙනවා මම හිතන්නේ සිකුරාදා දවසේ නිමාඩු දෙන්න. ඒකෙන් යන්න බැරි හින්දා. හැබැයි අපිට තවත් දවසක් වැඩ කරන්න තියෙනවා. අපේ මිනිස්සු ඉස්සරහට එනවා වැඩ කරනවා ගමේ මිනිස්සු වෙනුවෙන්. ඒක මම බොහොම ආඩම්බරයෙන් කියනවා සෞම්පකාර කාර්ය මණ්ඩලය ගැන. සාමාන්‍ය අධිකාරිවරුන් ඉඳලා පල්ලෙහාට ගබඩාවක ඉන්න කම්කරුවට වෙනකම් ගොඩක් සතුටින් වැඩ කරනවා. ඒ මිනිස්සු බලා ගැනීම හා ආරක්ෂා කිරීම අධ්‍යක්ෂක මණ්ඩලය විදියටත් සභාපතිවරු විදියටත් බොහොම කැමැත්තෙන් කටයුතු කරනවා. හරි අපි මං හිතනවා මේ කියන රට ගොඩනගන්න හොඳම පැයක් අද දවසේ අපි ගත කරා කියලා ජාතික සම්පකාර මණ්ඩලයේ සභාපති සරත් වීරසිරි මහත්තයාත් එක්ක ප්‍රධාන විධායක නිලධාරී අසංග තිලකරත්න මහත්තයා අද අපිත් එක්ක කතා කරේ. මේ පැය ඔබ කියන්නේ අපි ප්‍රශ්න කරනවා අපි අනිත් පැත්තට ප්‍රශ්න කරනවා ඒ සියල්ල ඇතුලේ ඔවුන්ගේ සංකල්ප ටික බොහොම පැහැදිලිව වුන් මෙතන ඇවිල්ලා කිව්වා. කියන්නේ අවසාන වශයෙන් මම පොඩි දෙයක් අහන්න අසංග මහත්තයා මේ සම්පකාර ව්‍යාපාරයේ මෙච්චර හොඳ දෙයක් නම් මේකට අපි බැඳෙන්නේ කොහොමද? කොතනද ගමට ගිහලා ග්‍රාමීය බැංකුවටද බැඳෙන්න ඕනේ? එහෙම නැත්නම් සමිතියටද බැඳෙන්න ඕනේ? මොකද්ද ක්‍රමවේදය? අපි විනාඩියකින් කියමු. මගින් ඇත්තටම අපි ගමක් ගත්තොත් සනස් සමිති තියෙනවා, විත්තිසේවා සම්පකාර සමිති තියෙනවා, එහෙම නැත්නම් නිෂ්පාදන සමිති තියෙනවා. මේ විවිධාකාර සම්පකාර සමිති තියෙනවා. මම දන්නේ කෙනෙකුට අවශ්‍ය නම් ග්‍රාමීය බැංකුවක් හා ගනුදෙනු කරන්න ඔහු සම්බන්ධ වෙන්න ඕනේ විත්තිසේවා සම්පකාර සමිතිය එක්ක. ඉතින් මම දැන් ලේසිම දේ තමයි ළඟම තියෙන විත්තිසේවා සම්පකාරයට හෝ ඒ අදාළ සම්පකාරයට ගිහිල්ලා සමාජිකත්වයක් ලබා ගන්න. ඉතින් ඒ සමාජිකත්වය ලබා ගැනීම තුළින් මේකර සභාවතුමා සඳහන් කරපු මේ ව්‍යාපාරයෙන් ලබාගත හැකි දේවල් වගේම ඒ පුද්ගලයාට සමාජයට සේවයක් කරන්නත් තියෙන අවස්ථාවක් නිර්මාණය වෙනවා ගම තුළින්ම. අපි සූතිවන්ත වෙනවා ඔබ දෙපළට. අද දවසේ අපි ආරාධනා කළා මැදිරියට සරත් වීරසිරි සභාපති ජාතික සම්පකාර මණ්ඩලය වගේම අසංක තිලකරත්න ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට ජාතික සම්පකාර මණ්ඩලය මේ සම්පකාර එක්ක රට ගොඩනැගීම කියන කාරණාවට කොහොමද මේ සක්‍රියව මේ සම්පකාර මණ්ඩලය දායක වෙන්නේ කියන කාරණාව පිළිබඳ පැහැදිලි කරගත්තේ. අපිට ආපු යමතුම් සියල්ලට ස්තුතියි. අපි ඔබතුමාලා දෙපළට බොහොම ස්තුතිවන්ත වෙනවා. කාර්යබහුල උදෑසනක් වෙන්න පුළුවන් වැඩ රාජකාරී මැද අපි ලක්හඬ වෙඩිල්ල විදිහට කරපු ආරාධනාව පිළිගත්තට. අපි යලි වෙඩිල්ල සමග මුණ ගැහෙන්නේ හෙට උදේ 7:30ට වෙත. වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට සතිය දිනවල උදැස්සන 7:30ට ලක්හඬින්